අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. ඊයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. සමහර වෙලාවට අද උදේ වෙනකොට දෙමව්පියන්ගේ බලාපොරොත්තු සමහර වෙලාවට ඛණ්ඩනය වෙලා දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඛණ්ඩනය වීම මතම ඇති වෙච්ච පීඩනයේ දරුවන් විශේෂ උදාහරණයක් වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. සමහර වෙලාවට ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දුවේ පුතේ ආදරණීය දෙමව්පියනේ ජීවිතේම තීරණය වෙන දෙයක් නෙවෙයි. ඒ ජීවිතය ඉස්සරහට යනකොට ඔබ ඉදිරියේ මුණ ගැහෙන යම් බාධාවක් විතරයි. සහ යම් කඩයිමක් විතරයි. ඒ කඩයිම ජයග්‍රහණය කරන්න ඔබට හැකි වෙන්න ඇති. සමහරලාට ඒක එහෙම නොවෙන්න ඇති. කොහොම නමුත් ජීවිතේ තව දුරයි. ඒ නිසා බලාපොරොත්තුයන් ඉස්සරහට යන්න බොහොම ආදරෙන් දෙමව්පියන්ගේ ඉල්ලන ශිෂ්‍යත්ව කියන්නේ දෙමව්පියන්ගේ විභාගයක් කියලා සමාජය තුල ප්‍රචලිත වෙලා තියෙන නිසා දෙමව්පියන් කොයිම මොහොතකවත් කිසිම අවස්ථාවක කිසිදු හේතුවක් නිසාවත් දරුවන් විශේෂ මේ පීඩනයේ මුදාහරින්න උත්සාහ කරන්න එපා. බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. අපි අද 7 වෙනි පැය වෙන් කරන්න සූදානම් වෙන්නේ අපේ රටේ කාලාන්තරයක් තිස්සේ කිරි නිෂ්පාදනය පිළිබඳව බොහෝ දිනෙක සාකච්ඡා කළා සහ ගැඹුරු සාකච්ඡාවක් ඇති වුණා. ඒ මතම පදනම් වෙලා සමහරලාට අපේ රටේ දේශපාලන වේදිකාව තුලත් කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ කිරි පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ඒ උච්චතම අවස්ථාව පහුගිය කාල සීමාව තුළ අපිට දකින්න විඳින්න හැකියාව ලැබුණා. කිරිපිටි පෝලිම් ලංකාව පුරා තියෙනවා. මේ තත්ත්වය මෙහෙම තියෙද්දී අපේ රටේ දේශීය අවශ්‍යතාවයේ සපුරාලනු වස් රාජ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වෙනවා කිරි නිෂ්පාදනය වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ. නමුත් ඇයි තාමත් දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න රාජ්‍ය ආයතනයකට නැගිටින්න බැරි වුණේ? කාල සීමාවක් අපි දැක්කා මිලියන 800ක පාඩුවක් ණයක් තියෙනවා කියලා. මේ වෙනකොට මිල්කෝ ආයතනය ඒ ණය පියවගෙන තියෙනවා කියලා තාරංචි. කොහොම නමුත් තාමත් අපේ රාජ්‍ය ආයතන රට අපේක්ෂා කරන විදිහට නැත්නම් ආර්ථිකයට ශක්තිමත් භාවයක් එකතු කරන තැනකට නැගිටලා තියෙනවද? එහෙම නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ? අපි කතා කරන්න සූදානම්. ඒ පිළිබඳව බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමන්ට. එතුමා තමයි බිල්කෝ පුද්ගලික සමාගමේ ගරු සභාපතිවරයා රේණුක පෙරරමැතුමා. ඊටමත් මාතරින් ආයුබෝවන් සුබ දැසක් කියලා ඔබතුමා පිළිගන්නවා. රේණුක පෙරරමැතුමා මේ ඔබතුමා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වෙන්න කලින් පැය ගානකට ලිට්‍රෝ ආයතනයේ සභාපතිවරයාත් වුණා. ඔව් දින කිහිපයකට ඉස්සෙල්ලා. මොකද උනේ? මෙලා ගෑස් පිළිබඳව රටේ අර්බුදයක් මතුවෙච්ච වෙලාවේ අධිකරු ජනාධිපතිතුමා විමසීමක් කරලා තිබුණා මේ ඒ බාර ගන්නවද කියලා. ඉතින් ඒ අනුව තමයි එතුමා උපදෙස් දීලා තිබ්බා ඒ සඳහා පත්කිරීම කරන්න කියලා. ඒ අතරතුර එතුමා නිරීක්ෂණ චාරිකාවක යෙදුණා මිල්කෝ ආයතනයේ. නෑ මේ ලිට්‍රෝ ආයතනයේ. ඒ වෙනකොට එතුමාගේ උපදේශ ක්‍රියා එක පැත්තකින් ක්‍රියාත්මක වෙමින් තිබ්බා. එක පැත්තකින් එතුමා මේක නිරීක්ෂණය සඳහා සහභාගී වුණා. ඉතින් ඒ අවස්ථාවේදී එතුමා නිරීක්ෂණය කළාම එතුමා මා පිළිබඳව හොඳින් පෞද්ගලිකව දන්න නිසා එතුමා එතෙන්ට ගියාම එතුමාට කල්පනා කරලා තිබුණා මේ මෙතන තියෙන නැවෙන් ගෑස් ටික ගෙනල්ලා සිලින්ඩරේ පුරවලා මාකට් එකට යවන්න විතරයි. ඉතින් ඊට වඩා යමක් මගෙන් විය යුතුයි කියලා එතුමා කල්පනා කරලා එතුමා ඒ අවස්ථාවේදී යෝජනා කළා මීට වඩා හොඳයි මට මිල්කෝ ආයතනයේ කිරි නිෂ්පාදනයේ රටේ ප්‍රබල අවශ්‍යතාවයක් ඒ සඳහා ඒක ඉටු කර දෙන්න කියලා. වෙලාවේ සමාජයේ මේ අන්ත දෙක පිළිබඳවම ගැඹුරු සාකච්ඡාවක් සහ පෝලිම් තිබුණා. එක පැත්තකින් ගෑස් පෝලිම තිබුණා, අනෙක් පැත්තෙන් කිරිපිටි පෝලිම තිබුණා. ඒ කියන්නේ ඔබතුමා ඔය අර්ථ ගන්නවන්න හදන්නේ ගෑස් පෝලිමට වැඩිය බරපතල විදිහට ජනාධිපතිතුමාට වගකීම් ඉටු කරන්න ඔබතුමාට ඒ වගකීම් පැවරුවන හොඳයි කියලා හිතුවා කියලා. එතුමාගේ අදහස එතුමා මට පැහැදිලි එතුමා ඒ අවස්ථාවේදී මට කතා කරලා කිව්වේ ඒක රටේ ප්‍රධානම ප්‍රශ්නයක් දියර කිරි නොමැතිකම. ඒ නිසා එතන ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා අරක නම් දිවෙන්නේ නිෂ්පාදනය කර දෙයක් නෙමෙයි නැවෙන් ගේන එකනේ. ඉතින් ඒ නිසා මේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා එතුමා යම් අදහසක් ඇති වෙලා තිබුණා ඒ හැකියාව මට තියෙයි කියලා. හැබැයි සමහරවිට මාධ්‍ය වාර්තා කළා තිබුණේ හිටපු සභාපතිවරයා මිල්කෝ ආයතනයේ ඔහුගේ කාර්යභාරයත් සාර්ථකව ඉටු කරලා තිබ්බයි කියලා. මම ඒ ගැන මේ එතුමාගේ වරදක් මම කියන්නේ නැහැ. හිටපු සභාපතිවරයා ඒක ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක්. මොකද අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියලා තිබ්බා මේ රටේ දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කරලා ජනතාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් හැටියට දරුවන්ට ලබා දෙනවා කියලා. එතකොට ඒ ක්‍රියාවලිය මිල්කෝ ආයතනෙන් ඉටු වුණාද කියන ප්‍රශ්නය තමයි රාජ්‍ය නායක හැටියට ජනාධිපතිතුමාට මතුවලා තිබ්බයි කියලා මට හිතෙන්නේ. මොකද මිල්කෝ ආයතනයේ කර්මාන්තශාලාවල පූර්ණ ධාරිතාවය දවස් දිනකට ලීටර් ලක්ෂ 6ක්.
ඒ වුණත් මිල්කෝ ආයතනයම බාර ගන්නකොට එහි තිබ්බේ ලීටර් 1,20,000ක් පමණ දෛනික සැපයුමක් විතරයි. ඒ නිසා ඒ දේවල් වලින් අයිස්ක්‍රීම් හදනවා, යෝගට් හදනවා ආයතනයේ යම් මුදල් මේ වාසියක් තියෙන බව තමයි අදහස් කරලා තිබ්බේ. ඒ කියන්නේ ඔවුන් වෙළඳපොළ ඉලක්ක කරගෙන ලාභයේ අපේක්ෂාවෙන් තමයි නිෂ්පාදනකාරයට රටේ අවශ්‍යතාවය වෙනුවෙන් නෙමෙයි. ඉතින් මමත් ගියාට පස්සෙත් මම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළෙත් ඔබේ නිවසේ දරුවෙක් ඉන්නවා නම් බඩ කුසගින්නේ ඒ දරුවට කිරිල්ලන වෙලාවට අයිස්ක්‍රීම් කවන්න පුළුවන් අපිට. හැබැයි සාමාන්‍යයෙන් රේරුක පෙරමතේ අනිත් පැත්තෙන් දැන් ආයතනයක් පාඩු ලබනවට සමහරලාට කවුරුත්ම කැමති නැහැනේ. මිලියන 800ක පාඩුවක් තිබුණා. ඒ වෙලාවේ වුණ අවශ්‍ය කරන්නේ තව ණයබර ඇති කරගන්නකද නැත්නම් වෙළඳපොළ තුල Tamanගේ ස්ථාවරත්වය ඇති කරගෙන ලාභය අපේක්ෂා කරගෙන ආයතන ඉස්සරහට අරන් යන එකද? ඔය දෙකම වෙන්න ඕන. එකක් පැහැර හැරලා තියෙනවා. ඒ කියන්නේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන මූලිකම අමුද්‍රව්‍ය වෙන දියර කිරි නිෂ්පාදනය සඳහා මුල් වෙලා නැහැ. ඒ නිසා ගොවියා ශක්තිමත් කරමින් ගොවියාගේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය කුමන හෝ ක්‍රමයකට මග හැරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ලක්ෂ 6ක ධාරිතාවයක් තියෙන කර්මාන්තශාලා 4ක් තිබියදී මිල්කෝ ආයතනයට ඉතාමත් අඩු ප්‍රමාණයක කිරි සැපයුමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා රජයේ මූලික අවශ්‍යතාවය මේ රටේ ජනතාවට තියෙන විශේෂයෙන්ම දරුවන්ට පෝෂ්‍යදායී කිරි වේලක් ආහාරයක් ලබා දීම සඳහා රජයේ තියෙන අවශ්‍යතාවය ඉෂ්ට කරන්න මිල්කෝ ආයතනය අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒක අභ්‍යන්තරම කනගාටුදායක කාරණයක්. විශේෂයෙන්ම කිරිගොවීන් 31000ක් අපේ ලේඛන හැටියට මිල්කෝ ආයතනය ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ සතුන් දෙනුන් ඉන්නවා 5,30,000ක් පමණ. එතකොට එයින් 50%ක්වත් ගැබ් ගැන්වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ලක්ෂ 2ක පමණ සතුන් පමණයි ආසන්න ප්‍රමාණය. කියන්නේ ඔබතුමාලගේ ආයතනයේද? නෑ මං කියන්නේ දිවයිනේම සාමාන්‍ය දත්තවලට අනුව තියෙන මිලියන 1.2ක් කියලා. ඒ හිටියට කිරි නිෂ්පාදනය සඳහා දායක විය හැකි සද්දෙනුන් ඉන්නේ 6,80,000ක් පමණ තමයි වාර්තා වෙන්නේ. එයින් දැනට අපිට කිරි සපයන්නේ 19,000ක් විතර ගොවීන් පමණයි. ඉතින් ඒ නිසා මේක අභියෝගයක්. ඒ නිසා තමයි මම පසුගිය සතියේ ආරම්භ කළා සද්දෙනුන් ලක්ෂයක් ඉතා ඉක්මනින් කෘත්‍රිම සිංචනය කිරීම සඳහා කටයුතු ආරම්භ කළා. අපි ඒ සඳහා ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දුන්නා. ඒ නිසා අපි ඉතාමත් කඩම් වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒ නිසා ලබන අවුරුද්දේ මේ අවුරුද්ද අවසානයේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන ධාරිතාවය සපුරා ගන්න තමයි මගේ ඉලක්කය. අපි නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් තියෙන තැනට යමු. දැන් ඒ කියන්නේ ඔබතුමාලගේ ආයතන මිල්කෝ ආයතනයේ මිලියන 800ක් පාඩු තිබිලා ඒක ලාභ ලබන තැනකට පරිවර්තනය කරගන්න සමහර වෙලාවට ඔවුන්ට සිද්ධ වෙනවා රේණුක පෙරේරා මහත්මයා වෙළඳපොළ අවශ්‍යතාවය හඳුනා ගන්න සහ වැඩි ලාභයක් උපයා ගන්න. දැන් යම් ආකාරයක මේ වෙනකොට මිල්කෝ ආයතනයේ අර මිලියන 800 ගෙවලා ඉවරයි. එතකොට දැන් එතනින් එහාට ඔබතුමාට තියෙන ලාභ ලබන තැනකට ආයතනය පරිවර්තනය කරලා තියෙනවා. එතනින් එහාට තියෙන්නේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න. එතකොට ඔබතුමාලා මේ වෙලාවේ ලාභ ලැබීම වෙනුවෙන් කිරි නිෂ්පාදනයේ ආශ්‍රිත නිෂ්පාදනවල වෙළඳපොළ අවශ්‍යතාවය හඳුනාගෙන නිෂ්පාදනය කරානේ. ප්‍රශ්නය හැබැයි මානවයාගේ අවශ්‍යතාවය තිබෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවය තිබෙන්නේ වෙන එකක්නේ. ඒතකොට මේ අන්ත දෙක බැලන්ස් කරා යනවද නැත්නම් ඔබතුමාලා අර මම රාජ්‍ය ආයතනයේ ප්‍රමුඛතම කාර්යීති කරනවද? නෑ මම ආයතනයේ වැඩ බාරගත්තු අවස්ථාවේදී මම කිව්වා අටුව කඩලා පුටුව හදලා තියෙනවා. හැබැයි මම සූදානම් නෑ පුටුව කඩලා ආයි අටුවක් හදන්න. මම අලුතෙන්ම අටුවක් හදනවා. පුටුවක් තියෙද්දිම. ඒ හින්දා අලුත් අටුව හදලා අටුව පුරවන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබතුමාට කාර්යයන් දෙකම සිද්ධ වෙනවා. මේ වෙලාවේ ඔබතුමාට කිලෝලීටර 1,10,000ක් පමණ හම්බ වෙනවනේ. 1,20,000ක් විතර දැන් හම්බ වෙනවා. එතකොට ඔබතුමාලා 1,20,000න් මිල්කෝ ආයතන මේ වෙලාවේ වෙළඳපොළ අවශ්‍යතාවය තුල ලාභ ඉපීමේ වෙනුවෙන් කරන නිෂ්පාදන ටික කරගෙන යනවා. ඒවා කිසි දෙයක් මම නවත්තලා නැහැ. ඒ කරන ගමන් තමයි කළමනාකරණය කරමින් කරන්නේ. මොකද ඒවා කරගෙන හැකි ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ අපේ කර්මාන්තශාලා එක් දිනක් වහනවා. හැම කර්මාශාලාවක්ම එක දිනවල. එතකොට ඒවා ඒ නිවාඩු ගන්න දවස්වල මම ඒවා කල්පනාකරණය කරලා වෙනත් නිෂ්පාදන සඳහා අවශ්‍ය ක්‍රියාවලියට යොමු කරනවා. දැන් අපේ නිලධාරීන් බිම්මට්ටම නිලධාරීන් 170ක් ඉන්නවා ක්ෂේත්‍ර නිලධාරීන්. ඉතින් ඔවුන්ව දිරිගන්වලා ඔවුන්ව මඟ පෙන්වලා පුළුවන් තරම් ඔවුන්ව ගොවීන් ගාවට යවනවා මම. යවලා උන්ගෙන් කිරි මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මම මේකට ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා දැන් ඊයේ වෙනකොට 1,26,000කට
කිරිලීටර් ප්‍රමාණයක් දැන් ලැබෙනවා. ඒක තමයි දැන් ඔබතුමාලා ওই කියන අන්ත දෙකම ජයග්‍රහණය කරන්න රේණුක පෙරමාත්මයා මූලිකව ඔබතුමාලට නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විදිහට කිරි ගන්න එපා. අනිවාර්යයෙන්ම. කිරි ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා බිම්මට්ටමේ ගන්න ඔබතුමාලා මේ වෙනකොට කරලා තියෙන වැඩපිළිවෙල මොකද්ද? ආයතනයේ කිරි එකතු කිරීම මධ්‍යස්ථාන 96ක් තියෙනවා. ඒ හැම එකටම ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා. ඒ නිසා ඒ ක්ෂේත්‍ර නිලධාරීන්ට මම බාර දීලා තියෙනවා අලුතින් කිරි ගොවිය 30ක් මේ මාසේ ගිය මාසයේ තුල හඳුනා ගන්න. ඒ හඳුනාගෙන ඒ කිරි ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මුල් වෙන්න කියන කාරණය. ඒ නිසා වුන් ඒ සඳහා දැන් ගම්මට්ටමේ බිම්මට්ටමේ ගිහිල්ලා ඒ කිරි ගොවීන් මුණ ගැහිලා ඒ සත්තුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා සත්තුන්ගේ පෝෂණ තත්ත්වයන් වැඩි කරන්න අවශ්‍ය පියවර ගනිමින් පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය හා සමීප සම්බන්ධතාවයන් තහවුරු කරමින් මේ වෙනකොට ක්ෂේත්‍රය තුල විශාල වැඩ කොටසක් කරනවා අපි. ඉදිරියේදී ඔබතුමාලගේ අපේක්ෂාව දැනට ඔබතුමාලට 1,20,000ක් විතර හම් වෙන කිරි ලීටර් ප්‍රමාණය කොතෙන්ද පරිවර්තනය කරන්න? ලක්ෂ 8 දක්වා ගෙනියන්න. දැන් ඔබතුමාලට තරංකාරී තව ආයතන ඉන්නවනේ. ආයතන 12ක් පමණ තියෙනවා. පුළුවන් ද යන්න? පුළුවන්. ඒ කියන්නේ මොකද සතුන් ඉන්නවා රට තුල. ඒ සතුන් ගැබ් ගැනීම නොමැතිකම නිසා තමයි ප්‍රධාන ප්‍රශ්නය. දැන් ඔබතුමාලගේ ආයතනයේ සතුව ඉන්නවද? නෑ අපේ ආයතන කිසිම සතෙක් නෑ අපේ ආයතන සතුව. අපි ගමේ ඉන්න කිරිගොවියා ශක්තිමත් කරමින් තමයි අපි කිරි ටික මිලදී ගැනීම කරන්නේ. ඒ නිසා කිරිගොවියා ශක්තිමත් කිරීම සඳහා ආයතනයේ ආරක්ෂණ මණ්ඩලයක් තියෙනවා අධික මේ අරමුදලක්. ඒ හරහා සේවාවන් 27ක් කිරිගොවීන්ට සපයනවා. ඒ කියන්නේ විශ්‍රාම වැටුපේ ඉඳලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ සියලුම දේවල් වලට ඒ ආරක්ෂාව මේ මිල්කෝ ආයතනයේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් ලබා දෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි කිරිගොවියාට අවශ්‍ය කරන උපදෙස් ටික ඒ ටික කොහොම අපේ ක්ෂේත්‍ර නිලධාරීන් ගිහිල්ලා කළ යුතුව තිබුණා. ඒත් ඒවා මට පෙවුන හැටියට ඒවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා මම දැන් මේ ක්ෂේත්‍රයට ගිහිල්ලා ක්ෂේත්‍ර නිලධාරීන් මුණ ගැහිලා වුන් දිරිමත් කරමින් වුන්ට මේ අලුත් වැඩපිළිවෙල වුන්ට පොළඹවනවා. ඉතින් ඒ නිසා යම් ප්‍රමාණයකට දැන් මම සතුටු වෙනවා. ආයතනයේ නිලධාරීන් සමූහයම එක පවුලක් හැටියට මම යෝජනා කළේ. අපි සියලු දෙනා ඇතුළු අපි සියලුම දෙනා කිරි ගොවියාත් අපේ පවුලේ සමාජිකයෙක් කරගෙන අපි එක පවුලක් හැටියට මේ කටයුතු ඉටු කරමු කියන කාරණය තමයි මම ඔවුන්ට යෝජනා කරලා තියෙන්නේ. දැන් ප්‍රමුඛව එකක් මිල්කෝ ආයතන LLDB ආයතනයක් තියෙනවානේ. දැන් ඔබතුමාලට දැන් මේ ආයතන දෙක යම් ආකාරයක තරංකාර රාජ්‍ය ආයතන දෙකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් ඔබතුමාලා මේ ගන්න කිරි ලීටර් ප්‍රමාණය වැඩි කරන්න නම් ඔබතුමාලගේ ආයතන දෙන කිරි ලීටර් ප්‍රමාණය වැඩි කරගන්න නම් ආයතන 12ක් මේ වෙලාවේ බිම්මට්ටමේ තරංකාරව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබතුමාලා මේ දහර්තාව ඔබතුමාලා ආයතනයේ දහර්තාව වැඩි කරන්න ගොවිය ළඟට ගිහිල්ලා ඔය කෘත්‍රිම හිංසනය කරලා ඒ කිරි නිෂ්පාදනය වැඩි කරනවා වගේම කියන්නේ කිරි ගන්න තියෙන ප්‍රවේශයන් වැඩි කරනවා වගේම කිරි ගොවියා ළඟ තියෙන කිරි ටික මේ වෙලාවේ ඔබතුමාලාගේ ආයතනයට ගෙන්න කිලි ලීටරයකට දෙන ප්‍රමාණය වැඩි කරනවද මිල වැඩි කරනවද නැත්නම් ඔබතුමාලා සමිති සමාගම් පිහිටවනවද මොකද කරන්නේ? කිරි ගොවි සමිති තියෙනවා. මම යන වෙලාවට එනකොට විවිධ මිල ගණන් වල විවිධ දිස්ත්‍රික්කවල මිලදී ගැනීමේ අසංවිධාත්මක ක්‍රියාවලියක් තිබ්බා. ඒ නිසා කිරි මිලෙහි විෂමතාවයක් පැවතුණා. ඒ පිළිබඳව මේ කරුණු අධ්‍යයනය කළාම අපිට පෙනී ගියා සාමාන්‍යයෙන් කිරි ලීටරයක් සඳහා රුපියල් 98ක සාමාන්‍ය මිලක් අපි ගෙවනවා. ඒ කියන්නේ සමහරක් අයට ගෙවලා තියෙනවා 120 ගෙවලා තියෙනවා. සමහරක් අයට ගෙවනවා 130, සමහරක් අයට 115යි, සමහරක් අයට 88යි. මේ වගේ දැඩි විෂමතාවයක් තිබ්බා. ඒ නිසා ගොවීන් කලකිරීමකට පත් වෙලා තිබ්බා මිල්කෝ ආයතනය සම්බන්ධව. ඒ අතරතුර පෞද්ගලික අංශයේ විසින් යම් පුද්ගලයන් යොදවලා එක් මිල ගණන් වලට මිලදී ගැනීම කළා. හැම කෙනාගේම ඉල්ලීම තියෙන්නේ කිරි ගොවීන් සඳහා ගෙවන මුදල වැඩි කරන්න කියලා. ඒ වුණාට අපි ඒකට එකඟ නැහැ. ඒකට එක හේතුවක් තමයි අපි වී මිලදී ගැනීම සඳහා ගිහිල්ලා රජයක් හැටියට අපිට අත්දැකීම තියෙනවා. සභාපතිවරයෙක් විදිහට කියන්න ඕන කතාවක් දෙක කිව්වා. රේණුක පෙරමත් දැන් ආයතන 12ක් තියෙද්දී සීමිත කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය වෙද්දී ඔබතුමාලා ළඟට ගන්න කිරි ටිකට දැන් ආයතන 12 අනිවාර්යයෙන් ඔබතුමාලා 100ට ගන්නවා නම් මිනිස්සු 110ට ගන්න ලෑස්තිනේ. දැන් ඔබතුමාලා ගාන වැඩි කරන්න නැතුව ගමනක් යන්න පුළුවන්ද ඉතින්? දසුන් මෙහෙමයි මම ආයතනයේ සභාපතිවරයාගේම පක්ෂයක පාලක ලේකම්වරයෙක්. මේ රට පාලනය කරන. ඒ වගේම කිරිගොවියා සම්බන්ධව වගේම පාරිභෝගිකයා පිළිබඳව මම කල්පනා කරන්න අවශ්‍යයි. ඒ නිසා කිරිගොවියා ශක්තිමත් කරනවා වගේම පාරිභෝගිකයටත් යම් සහනයක් අපෙන් ඉටු ලබා දිය යුතුයි. ඒ නිසා අද කිරි කියන්නේ සුකෝභෝගී භාණ්ඩයක් වෙන මට්ටමටපත් වෙලා ඒක හරි කනගාටුදායක තත්වයක් අපේ රටේ මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්වය. ඒ නිසා මට වගකීමක් තියෙනවා මේ අංශ දෙකම තුලනය කරන්න. ඒ නිසා තමයි මම කල්පනා කළේ වී නිෂ්පාදනය අපි රජයක් හැටියට පත් වෙනකොට වීගේ සඳහා ගිහුවේ අපි රුපියල් 25යි. එවනට ජාතිකරු ජනාධිපතිතුමා පත් වෙච්ච සැනකින්ම රුපියල් 50ක් කළා. ඒතකොට පෞද්ගලික අංශයේ රුපියල් 65ක් කළා.
එතකොට ජනාධිපතිතුමා මේ පිළිබඳව ගොවියාගේ ඉල්ලීම් වලට නැවත මේක රුපියල් 75 කළා. 75 පෞද්ගලික අංශය රුපියල් 90 කළා. ආයි නැවත ගිහිල්ලා 97යි 50ට යනකම් ගිහිල්ලා මේ පෞද්ගලික අංශයට මේ පාරිභෝගිකයා පිළිබඳව හෝ ජනතාව පිළිබඳව හැඟීමක් නැහැ. ඔවුන්ගේ එකම අපේක්ෂාව ලාභය. ඉතින් ඒ නිසා තමයි ලාභය පදනම් කරගෙන ඔය අනික කිරි ක්ෂේත්‍රෙත් මේ පෞද්ගලික අංශය හැසිරෙන්නේ. ඒ නිසා කිරි ගොවියා සම්බන්ධව ඔවුන් කිසි කොයි මොහොතකවත් අවධානය යොමු කරන්නේ නැහැ. ඔවුන් බලන්නේ නැහැ. ඔවුන් අතරමැදියෙක් ධම්මලා මිලක් දෙනවා. හැබැයි මේ මිල සමාගමෙන් ගත්තට අතරමැදියා ලාභය ගන්නවා මිසක් ගොවියාට මේ මිල යන්නේ නැහැ. මෙතන මිල්කෝ ආයතනය කරන්නේ ගොවියාට මේ මිල ඍජුව ලබා දෙනවා. ඒ නිසා මිල විෂමතාවය ඉවත් කිරීම සඳහා ජනාධිපතිතුමාට මම කරුණු පෙන්නුවට පස්සේ එතුමා මට උපදෙස් ලබා දුන්නා වහාම මේ කිරි මිලේ පවතින විෂමතාවය ඉවත් කරන්න කියලා. දැන් සමහර වෙලාවට දැන් ඔබතුමා ඒ අනුව දැන් කිරි ලීටරයකට රුපියල් 100ක් ලැබෙනවා. අපේ කර්මාශාලා සඳහා සාමාන්‍ය ලබා ගන්න ප්‍රමිතිය 12.5ට තියෙන කිරි වලට. හැබැයි අපිට ලබා දෙන උසස්ම කිරි සඳහා රුපියල් 139ක මුදලක් ලැබෙනවා. ඒක කිසිම ආයතනයකින් දෙන්නේ නැහැ. ඉතින් මම ඒකයි කිව්වේ අපි ගුණාත්මක තත්ත්වයේ ඊටාම උසස් තත්ත්වයේ කිරි ලබා දෙනකොට ඒකට ඊටා ඉහළ මිලක් ලැබෙනවා. දැන් රේණුක පෙරමත සමහරවල් දැන් ඔබතුමාලා මේ වෙලාවේ කිරි මිලදී ගැනීම වෙනුවෙන් වෙළඳ පොලේ තියෙන මිල ගණන් ප්‍රමාණවත් කියලා කියන්නේ සමහරවල්ට ඊයේ තිබ්බ ගාන නෙවෙයි අද තියෙන්නේ. ඊ ලුණු කිලෝයකට තිබ්බ ගාන නෙවෙයි අද තියෙන්නේ. සමහරවල්ට කිරි නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සතුන්ට ලබා දෙන ආහාර සහ අනෙකුත් දේවල් වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔබතුමාලා අවශ්‍යතාවයක් හඳුනා ගන්න නැද්ද කිරි ලීටරයකට දෙන මුදල වැඩි කරන්න ඕන කියලා මේ වෙලාවේ යම් සංශෝධනයක් කරන්න ඕන කියලා? නෑ ඒක වැඩි කිරීම කළා දැන්. කිරිලා තියෙන දැන්. මම ආවට පස්සේ අතිගල ජනාධිපතිතුමා මේ කරුණු අධ්‍යයනය කරලා අපි මේ මිලේ වැඩිවීමක් කළා තියෙනවා. රුපියල් 88ට දීච්ච එක රුපියල් 100 කරලා තියෙනවා සාමාන්‍ය මිල. එතකොට හොඳම ගුණාත්මක තත්ත්වය. මොකද මේකෙදී ගොවීන්ගේ පැත්තෙනුත් සමහරක් අය මේකට වතුර කලවම් කරනවා, විවිධ දේවල් කලවම් කරනවා. ඉතින් ඒව අපි නිෂ්පාදන මම විශේෂයෙන්ම මේ මිල්කෝ ආයතනය පිළිබඳව ගෞරවය තියෙන කාරණයක් පැහැදිලි කරන්න ඕන. මිල්කෝ ආයතනයේ මෙතෙක් සේවය කරපු ඒ නිලධාරීන් ඇතමුන්ගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි නිෂ්පාදනවල ගුණාත්මක භාවය, කළමනාකාරීත්වය කොයියම් ආකාර වෙනස් වුණත්, දේශපාලන වශයෙන් කොච්චර වෙනස් වුණත් මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරගන්න ඒ නිලධාරීන් සමත් වෙලා තියෙනවා. ඒක මම ඇගීමක් හැටියට කියන්නට ඕන. ඒ නිසා අදත් මම ආයතන බාර ගන්නකොට ඔබ දන්නවා අපි කුඩා කාලේ බීපු කල්කිරි බෝතලේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ දැන් වෙළඳ පොලේ දකින්න ඇති කල්කිරි බෝතලේ තියෙනවා. ඉතින් ඒ පළමු නිෂ්පාදනය කරලත් මම බිව්වහම අපේ පාසල් අවදී අපි බීපු කල්කිරි බෝතලේ රස ඒ ආකාරයෙන්ම තියෙනවා. යෝගට් එක ගත්තාමත් ඒ රසය ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒක නිසා ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට අපේ නිලධාරි මණ්ඩලය සියලුම සේවකයින් ඒ සඳහා උනන්දු වෙලා තියෙනවා. ආරක්ෂා කරගෙන තියෙනවා. මොන දේශපාලන හෝ පරිපාලන කටයුතු කොයි ආකාර වෙනස් වුණත් ඒ ප්‍රමිතිය විදිහට රැකගෙන තියෙනවා. ඒ නිසා තමයි හයිලන්ඩ් කියන නාමයට අද වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒ වුණාට දැන් ඉල්ලුම තියනවා වගේම තමයි අනෙක් පැත්තෙන් ඉල්ලුම යම් ආකාරයක ඉල්ලුමට තියෙන මිල ඉහළ යන්න නවත්ත ගන්න නම් ඔබතුමාට සැපෙවුම යම් ආකාරයකින් ඉතින් කරගන්න ඕනේ. ඒක තමයි මං කියන්නේ. දැන් හැබැයි දැන් වෙලා නැහැ. දැන් හැබැයි දැනුත් නැහනේ. නෑ දැනුත් නැහැ කියන්නේ මං ඇවිල්ලා සති 6යි නේ. ඒ කියන්නේ ඔබතුමා යම් ප්‍රවේශයක් කරේ අරන් තියෙනවා. අරගෙන මං එකයි සතුන් ලක්ෂයක් මම කෘත්‍රිම සිංචනය කිරීම ආරම්භ කළා. එතකොට මාස 5ක් වගේ කාලයක් කෙටි කාලයක් තුල ඒක සඳහා මටත් විශේෂ අවසරයක් අතිගරු ජනාධිපතිතුමා දුන්නා. ඒ කියන්නේ පශු සම්පත් දෙපාර්තමේන්තුවත් ඒ වගේම පෞද්ගලික අංශයේත් හරි සහයෝගය අරගෙන පුළුවන් තරම් ඉක්මනින් මේ කටයුත්ත කරන්න කියලා එතුමාට මම මේ කරුණු කිව්වහම ඉතින් ඒ නිසා ඒ කාර්යය ආරම්භ කරලා තියෙනවා. මෙහි ප්‍රතිඵලයෙන් සතෙක් ගැප් කරගෙන මාස 9කින් විතර තමයි පැටියෙක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නොවැම්බර් දෙසැම්බර් වෙනකොට මේ තත්ත්වය මීට වඩා වෙනස් කරගන්න. දැන් සමහරවිට ස්ථිර වශයෙන්ම කර්මාන්තශාලා සම්බන්ධ අවශ්‍ය දැනට තියෙන අවශ්‍යතාවය මම කෙසේ හෝ නොවැම්බර් මාසය වෙනකොට සම්පූර්ණයෙන් ගන්නවා. ආයි ඒක ඒ ක්‍රියාවලිය මම හිටියද නැද්ද කියන කාරණේ අදාළ නැහැ ආයතනේ. ඒ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙලක් මම සකස් කරලා තියෙනවා. දැන් යම් ආකාරයක රේණුක පෙරේර මහත්තයා දැන් අපි දන්නවා අනිත් ආයතන වලට ඒ ආයතන පහුගිය කාල සීමාව තුළ මම දැක්කා තව කිරි එළදෙනුන් 400ක් ලංකාවට ආනයනය කරලා තිබුණා. ඒ වගේම යම් කාලවකවානුන් තුළ NLDB ආයතන සහ සමහර රාජ්‍ය ආයතන ලංකාවට සතුන් ආනයන කිරීම සිද්ධ කරනවා. දැනට ඔබතුමාලා කෘත්‍රිම සිංචනය සඳහා ඔබතුමාලා සතු ලක්ෂයක් තෝරගෙන ඒ කාර්යභාරය සිද්ධ කරනවා. දැන් ඔබතුමාලගේ ආයතනයට අවශ්‍යතාවයක් ඔබතුමාලා හඳුනා ගන්න නැද්ද? අඩුම ගානේ වතු ටිකක් අරගෙන
අඩුම ගානේ රාජ්‍ය ආයතනයක්නේ රජයේ තියෙන ඉඩම් ටිකක් ගන්න පුළුවන් ඔබතුමාට සතුන් ඔබතුමාලගේම ආයතනයට කිරි ලබා ගැනීම වෙනුවෙන් ඍජුව නඩත්තු කරන්න. ඒ සඳහා අධිකරු ජනාධිපතිතුමත් එක්ක පැවති සාකච්ඡාවේදී අපි අද කරුණු පෙන්නුවා. මොකද අපේ අමාත්‍යාංශ දෙක ගරු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමත් කැබිනට් අමාත්‍යවරයා හැටියට ඒ වගේම ඩී.බී. හිරත් රාජ්‍ය අමාත්‍යතුමත් රජය මගින් ලබා දීලා තියෙන විශාල මුදලක් මේ අයවැයෙන්. ඒ එතුමන්ලා ඒ මුදල් අමාත්‍යතුමා ලබා දුන්නු මුදල් මේ වෙනකොට ගම් මට්ටමට බිම් මට්ටමට ගිහිල්ලා ඒ කිරිගොවීන් ශක්තිමත් කරමින් සතුන් මිලදී ගන්න අවශ්‍ය පෝෂණය වැඩි කරන්න විවිධ ක්‍රම උපදෙස් අනුව මේ වෙන විට රට පුරා ක්‍රියාත්මකයි. මේවා ප්‍රතිඵල ඔක්කොම ලබන අවුරුද්දේ විතර වෙනකොට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලියට පෙන්වා දෙනකොට මම අතිගරු ජනාධිපතිතුමාට කිව්වේ මේ ගරු අමාත්‍යතුමාලා නිෂ්පාදනය කරන රටට කිරි. හැබැයි මිල්කෝ ආයතනයට නෙමෙයි. දැන් මේ සමහරවල්ලාට මේ දැන් ඔබතුමා මේ නිරීක්ෂණචාරකවරුන් කියපු ඡායාරූප ටිකක් සිංචනය කිරීමක් ආරම්භ කරපු අවස්ථාව. ඔව් දැන් ඒ කියන්නේ මේ දැන් ඔබතුමාලා කෘත්‍රිම සිංචනය කරපු සත්තු ටිකෙන් අනිවාර්ය ලක්ෂයක් ඔබතුමාලා දැන් කෘත්‍රිම සිංචනය කරානේ. එතකොට ඒ ආරම්භ කරා. දැන් හරි. ඔබතුමා ලක්ෂයක් අවසන් අපි තුන් මාස තුනකින් ඔබතුමා ලක්ෂයක් අවසන් කරනවා කියලා. එතකොට ඒ සතුන් පැටුම් බිහි කරාට පස්සේ ඔවුන් එකඟ වෙලා තියෙනවා නැත්නම් ගිවිසුමක් බද්ධ කරගෙන තියෙනවා. අපි එකඟතාවයක් ඇතුව තමයි ඔවුන් එක්ක කටයුතු කරන්නේ. ඒ වගේම අපි ගමේ ඉන්න ගොවි මහත්තුරු විශ්වාස කරනවා අපේ සංස්කෘතිය තුලත් අපේ තියෙන බැඳීමක්. ඒක තමයි මම මුලින්ම කිව්වේ පවුලක් හැටියට කියලා. මගේ නිලධාරීන්ට මම උපදෙස් දීලා තියෙන ඔබ නිලධාරියෙක් හැටියට නෙමෙයි මේ පවුලේ සමාජිකෙක් බවට පත් වෙන්නට ඕන. ඒ නිසා ඔවුන් එක්ක සමීප සම්බන්ධතාවයෙන් අපි තහවුරු කර ගන්නවා. ඔව් දැන් පවුලේ සමාජිකයෙක් විදිහට සමහරලාට මේ රේණුක පෙරමාත්‍යා කිරි ටික ගන්න කි විතරක් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් එහාට ඔබතුමාලා ඒ ආයතන අපි ආහාර සැපයීම මේ සතුන්ට අවශ්‍ය වෛද්‍ය මේ ඖෂධ ලබා දීම වගේ කටයුතුත් අපි මේ කටයුත්තේදී ප්‍රමුඛතාවය දීලා කටයුතු කරනවා. ඒ වගේම මම ඔබට කියන්න බැරි වුණා අක්කර 2000ක තනකොළ වැවීම සඳහා තෘණවගාව සඳහාත් අපේ නිලධාරීන් මේවා කරලා ඒ කටයුත්තත් දැන් ආරම්භ කරලා තියෙනවා. එතකොට අපි අපේක්ෂා කරනවා ඒ තෘණවගාව තුලින් ගොවීන්ට ඉතාමත් අඩු මිලකට සතුන්ට අවශ්‍ය ආහාර, ඉතාම කනගාටුදායක සතුන්ට අවශ්‍ය ආහාර නැහැ. අපි කොච්චර කතා කළත් අපිට නම් කෑම වේලක් ඉල්ලන්න පුළුවන්. ඒ කෑම වේලක් ඉල්ලන්න බැරි සතුන්ට අවශ්‍ය ආහාර විශේෂයෙන්ම මේ වර්ෂාව අඩු කාල සීමාව තුළ දැඩි පීඩාවකින් සතුන් ඉන්නේ. ඒ නිසා අපි අක්කර 2000ක වගාව ඔබතුමාලා මේ කොහෙද වගා කිරීම ආරම්භ කරේ? අපි ආරම්භ කළේ මීපේ. ඒ වගේම මීපේ විතරක් නෙමෙයි මේ ආරම්භ කරපු අවස්ථාව තමයි අපි රට පුරාම එදා ආරම්භ වුණා අපේ මධ්‍යස්ථාන 96ම කේන්ද්‍ර කරගෙන 200 ස්ථාන 200ක ඒක නවතින්නේ නැහැ. අපි ඒක කරනවා ගොවීන් පදිංචි ප්‍රදේශවල ඔවුන්ගේ ඉඩම්වල. ඊට අමතරව පොදුවේ ආයතන සමහරක් අය ඉදිරිපත් වෙලා තියෙන ඔවුන්ගේ වතුවල මේ වගාව කරන්න. මොකද අපි කිලෝ එකක් රුපියල් 5ට මිලදී ගන්නවා. අපි ගොවියට දෙන්නේ රුපියල් 7කට. ඒ වගේම අපි රාජ්‍ය ආයතනවල ඉඩම් අධිකරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා ඒ ඉඩම්වල වගාව ආරම්භ කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත අපිට ඉතා ඉක්මනින් අපි ආරම්භ කරනවා. මොකද දින 90කදී අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දවස් 45 යන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනින් මේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මිල්කෝ ආයතනේ මගහැරිච්ච කොටස මේ වෙනකොට අපි ආරම්භ කරන්න අවශ්‍ය මූලික කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මම අපේක්ෂා කරනවා කර්මාන්තශාලා 4ක් තියෙනවා අපිට දැනට. හැබැයි සතුටුදායක ආරංචියක් කියනවා අවුරුදු 7ක් විතර ගත වෙලා තියෙනවා. දැන් 8ක් විතර වෙලා තියෙනවා අලුතෙන් කර්මාන්තශාලාවක් ඉදිකිරීම කටයුතු කරනවා බඩල්ගම. ඒ කර්මාන්තශාලාව විශාල කාලයක් මේ කර්මාන්තශාලා ඉදිකිරීම කටයුතු හැනයිටලා ප්‍රමාද වෙලා විවිධ හේතු මත. ඒ වුණත් මම ගියාට පස්සේ මම ඒ ඩෙන්මාර්ක් රජයේ ණය ආධාර ක්‍රමයට යටතේ කරන්නේ. ගිය සතියේ වුණ ගෙන්නලා අපි කතා කළා උන්ට මම උපදෙස් ලබා දුන්නා. උන් තවත් කාලේ දීර්ඝ කරලා ඉල්ලුවා. ඇයි නැවතිලා තියෙන්නේ? මේක 2013 තමයි මේ කටයුතු ආරම්භ වෙන්නේ. ඒ වුණා මේක මුල්ගල් තියලා තියෙන්නේ 2016. ඊට පස්සේ කර්මාන්තශාලාව විවිධ හේතු මත ප්‍රමාද වෙලා පසුගිය කාලේ නම් ඔවුන්ටත් කොරෝනා ප්‍රශ්නේ බලපාපු නිසා යන්ත්‍ර එවීම සම්බන්ධව විවිධ ගැටලු මතුවලා තියෙනවා. ඒ වගේම ඔවුන්ටත් ප්‍රශ්න තියෙනවා නැවු ගාස්තු දැන් 3 ගුණයකින් විතර ඉහළ ගිහිල්ලානේ. කොහොමද දැන් 2013 ආරම්භ කරා නම් 2013 ආරම්භ කරා නම් ණය ආධාර යටතේ මේක ආරම්භ කරලා තියෙන්නේ මේ සභාපතිතුමා. එතකොට දැන්ට යම් ආකාරයක උන් ණය ආධාර යටතේ ගිවිසුම් ගත වුණාට පස්සේ උන් මුදල් ලබා දුන්නාම අපි ගෙවීමේ කාලයත් මේ වෙනකොට ලබලා ඇතිනේ. ඔව් ග්‍රේස් පීරියඩ් එකත් අපේ අවසන් වෙගෙන යන්නේ. ඉතින් එහෙම තමයි ඒ කරුණ තමයි මම උන්ට පෙන්වා දුන්නේ. උන් තවත් දීර්ඝ කිරීමට ඉල්ලුවා. මම එක දිනයක්වත් දීර්ඝ කරන්න දෙන්නේ නැහැ. මම ඔක්තෝබර් 30 වෙනකොට කර්මාන්තශාලාවේ මට බාර දෙන්න කියලා මම උන්ට උපදෙස් ලබා දුන්නා. ඒ නිසාම උන් ඊට පස්සේ කාලසටහනක් හදලා දීලා තියෙනවා. මේ වෙනකොට කර්මාන්තශාලාවේ පරීක්ෂණ කටයුතු නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා
මේ මාසේ ආරම්භ කරනවා. මූලික වෙහි නිෂ්පාදනය කරන්න ඔබතුමාලා මොකක්ද සැලසුම් කරන්නේ? කිරිපිටි ඇරෙන් අනික සියලුම දේවල් නිෂ්පාදනය වෙනවා. දැනට ඔබතුමාලගේ ආයතන විදියට මේ වෙලාවේ හයිලන්ඩ් කිරිපිටි සම්බන්ධයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවනේ සමාජය ඇතුළේ වෙළඳපොළ ඇතුළේ. එතකොට ඔබතුමාලා අවශ්‍ය කරන්නේ කිරිපිටි නිෂ්පාදන ඉහළ දාන්නනේ. ඔබතුමාලා ඒ වෙනුවට විකල්පයේ ගිහිලා දියරකිරි අරගෙන යනවද? නෑ දියරකිරි තමයි අපේ රටේ ජාතික ප්‍රතිපත්තිය දියරකිරි ප්‍රචලිත කිරීම. හැබැයි උනාට පොලිමේනේ දැන් අපි ඒක තමයි අපේ ලෝකයේ රටවල් පිටිකිරි පාවිච්චි කරන්නේ නැහනේ. අපි වගේ සුළු රටවල් කීපයක් විතරයි පිටිකිරි පාවිච්චි කරන්නේ. ඒ නිසා ක්‍රමානුකූලව අපේ ජනතාව හුරුපු අපි කිරි වීපු කට්ටිය පිටිකිරි බීපු අය නෙමෙයි. අපිව හැරෙව්වා පිටිකිරි වලට. ඉතින් ඒ නිසා නැවතත් එතෙන්ට ගෙන යාම සඳහා තමයි මේ කටයුතු කරන්නේ. එතෙන්දී අභියෝගයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ දැන් මේ නිෂ්පාදන වියදම් ඉහළ යාම තුල කිරිගොවියාට ඉහළ යාම පාරිභෝගිකයට දියරකිරි බොන්න බැරි වෙනවා. ඒ නිසා පෝෂදායී ආහාර වේලක් නෙමෙයි පිටිකිරි කියන්නේ. මේක ඉතුරු වෙන අතුරු ඵලයක්. එතකොට ඒ ක්‍රියාවලියට ජනතාව නිකම්ම පෙළඹෙනවා තමයි ආර්ථික ප්‍රශ්න නිසා. ඔව් දැන් ඒ කියන්නේ රේණුක පෙරේරා මහත්තයා ඔබතුමාලා ඉදිරියේදී කිරි පිටි නිෂ්පාදනය කිරීමේ ධාර්තාව අවම කරලා ඔබතුමාලා දියරකිරි ධාර්තාව වැඩි කරලා වෙළඳපොළ දාන්න සූදානම් වෙනවා. දියරකිරි තමයි පුළුවන් තරම් ප්‍රචලිත කරන්න අපි ගෙවල් නිවෙස් කරා ගිහිල්ලා කිරි පිටි මේ දියරකිරි ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඉතා ඉක්මනින්. පුළුවන් තරම් ඉක්මනට ආරම්භ කරනවා දියරකිරි නිවෙස් කරා ගෙන යාමේ වැඩපිළිවෙලක්. එතකොට ඔබතුමාලා කිරි පිටි නිෂ්පාදන ධාර්තාව දැනටත් අපේ ආයතනයේ මාස 5ක් තිස්සේ කිරි පිටි නිෂ්පාදනය කරලා නැහැ. මොකද කිරි පිටි නිෂ්පාදනය කිරීම සඳහා අපේ තියෙන යන්ත්‍රයට දෛනිකව ලීටර් ලක්ෂයක් අවශ්‍යයි කිරිපිටි නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ කිරි ලීටර් 8.5කින් තමයි පිටිකිරි කිලෝ එකක් හැදෙන්නේ. ඉතින් ඒ අනුව අපිට තියෙන කිරි ප්‍රමාණය අනුව මාස 5ක් තිස්සේ පිටිකිරි නිෂ්පාදනය කරලා නැහැ. ඉදිරියේදී ඔබතුමාලා ආය ආරම්භ අපි අමාත්‍යතුමාලා අපි සාකච්ඡා කරලා දැන්ට මේ සිංහල දෙමළ අලුත් අවුරුදු කාල සීමාවේ ජනතාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා කිරිපිටි වලින් ඔවුන්ට වෙනත් නිෂ්පාදන කරනවා නිවෙස්වල ඒ වගේම දින කීපයක් නිවාඩු කාලයක් එනවා. එතකොට වෙළඳපොළෙන් කිරි මිලදී ගැනීම අපහසුතාවයක් වගේ දේවල් මතුවෙනවානේ. ඉතින් ඒ නිසා අප්‍රේල් මාසයේදී කිරිපිටි යම් ප්‍රමාණයක් අපි වෙළඳපොළ නිකුත් කිරීම සඳහා මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් හැබැයි මේ වෙළඳපොළේ තියෙන අවශ්‍යතාවය අපිට ආයතනයක් හැටියට සම්පූර්ණයෙන් ඉටු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද අනික් කටයුතු නවත්තලා තමයි එහෙම උණු කරන්න වෙන්නේ. ඉතින් ඒක කරන්නත් බෑ අපි දියරකිරි පුළුවන් තරම් දියරකිරි ජනතාවට ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ මුළු රටම අර්බුදයකට ගිහිල්ලා තියෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා මේ කාල සීමාව තුළ අපි තත්ත්වය අවබෝධ කරගෙන අපි මේකට මුහුණ දෙමු. හැබැයි ආයතනයක් හැටියට මම උත්සාහ කරනවා උපරිමය සෑම අංශයක්ම ජනතාවගේ අවශ්‍යතාවයන් විශේෂයෙන්ම අපේ ආයතනයේ සංවිධාන ව්‍යුහය ආයතනය තුල අසංවිධාත්මක ඇත්තටම මම බාර ගන්නකොට දැන් එක තැනකදී රේණුක පෙරේරා මහත්තයා සමහර වෙලාවට දැන් ඔබතුමාලගේ ආයතනය ඇතුළේ අසංවිධානාත්මක බව වගේම දැන් ඔබතුමා සඳහන් කරනවා ආයතන 12ක් තියෙනවා කියලා. කිරි මිලදී ගැනීම වෙන තරංකාරී ආයතන 12ක් ක්‍රියාත්මක. එතකොට අපේ රටේ 140ක අවශ්‍යතාවය තමයි දේශීය වශයෙන් සම්පූර්ණ කරන්න ওই ආයතන 12ම. මේ වෙලාවේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක 160ක් ලංකාවට කිරි එන එක සහ ආශ්‍රිත නිෂ්පාදනය එක නැති වෙලා තියෙනවා. එතකොට ඔබතුමාලගේ මේ ආයතන 12ට ඒකාබද්ධව වෙළඳපොලේ තියෙන 100ක් අවශ්‍යතාවය හඳුනාගෙන කිරි පිටි නිෂ්පාදනයේද මේ ආයතන 12 මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරන්න ඕන. අනිකුත් නිෂ්පාදන මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරන්න ඕන කියලා මේ ආයතන 12 ලංකාව ඇතුලේ නිෂ්පාදනය වෙන කිරි ටික කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් එකඟතාවයකට අවිල්ල නැද්ද? අමාත්‍යාංශයේ උත්සාහයක් අරගෙන තියෙනවා මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා මිල හා අනිකුත් කටයුතු සම්බන්ධව එකඟතාවයක් ඇති කරගන්න. ඒත් එතුමාට පෞගේ කාලේ ඒක මිල්කෝ ආයතනයේම විරෝධතාවයක් නිසා ඒක කටයුතු කරන්න බැරි වුණයි කියලා එතුමා කිව්වේ. කොහොම නමුත් අමාත්‍යාංශය දැනුත් මැදිහත් වෙනවා මේ කටයුතු සඳහා කරු අමාත්‍යතුමාලා දෙන්නම. ඉතින් අපි හැබැයි ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නේ හැකිතාක් දුරට දියරකිරි. විශේෂයෙන්ම කර්මාශාලා 12 වෙළඳපොලේ තරංකාරීත්වය 12ක් තිබ්බට කිරිපිටි නිෂ්පාදනය කරන ආයතන තියෙන දෙකක් විතර. ඔව් දැන් අනිකුත් ආයතනවත් එක්ක රේණුක පෙරේරා මහත්තයා තියෙනවනේ දැන් ලංකාව ඇතුලේ ලීටර ලක්ෂ 10යි නම් නිෂ්පාදනය වෙන්නේ. දැන් 5,60,000ක් වගේ තමයි කිරි නිෂ්පාදනය වෙන්නේ කිරි ලැබෙන්නේ. සියලු ආයතන. ඔව් දැන් හරිය 5,60,000 දේශීය අවශ්‍යතාවයේ අනුව ආයතන 12
කළමනාකරණය කරගෙන නිෂ්පාදනය කිරීම. දැන් ඔබතුමාලා එහෙමනම් ඔබතුමාලා ලැබෙන ලක්ෂ 1,26,000ක් ඊයේ ලැබිලා තිබෙනවා. ඔව් 26000න් ඔබතුමාලා කිරිපිටි මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය. ඒකට අනිත් ආයතන වල ලැබෙන වගේ අනිත් නිෂ්පාදනය කරනවා කියලා ලංකාවේ මේ දේශීය අවශ්‍යතාවය හඳුනාගෙන කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් එකඟතාවයකට මේ අවශ්‍යතාවයක්වත් නැද්ද? අමාත්‍යාංශයේ ඒ පිළිබඳව තමයි මම කිව්වේ උත්සාහයක් අරන් තිබ්බා. ඒක ව්‍යර්ථ වෙලා තිබ්බා. ගරු අමාත්‍යතුමා මට තීරණ දුන්නා ආයි නැවත ඒ සාකච්ඡාව ආරම්භ කරලා ඒ කටයුත්තට යනවා කියලා. ඉතින් ඒක අමාත්‍යංශ මට්ටමින් කළ යුතු දෙයක්. ආයතනයක් හැටියට මම ඒක ආයතනයක් විතරයි. ඒ ආයතන 12න් විශේෂයෙන්ම මේකේ කිරි නිෂ්පාදනයේ යම් ප්‍රමාණයකට වැඩිවීම තුල මිල්කෝ ආයතනය තමයි ඉදිරියට යන්නේ. මොකද ඒකට හේතුව කර්මාශාලා ධාරිතාවයේ තියෙන මිල්කෝ ආයතන පමණයි. අනික ආයතන සුළු වශයෙන් තමයි කරන්නේ. ඒ ආයතනවල අනිකුත් නිෂ්පාදන තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. ඒ කියන්නේ චීස් ආරවා මේ අයිස්ක්‍රීම්, යෝගට් ඒ වගේ දේවල් වලට. කිරි සඳහා ප්‍රමුඛතාවය දෙන ආයතන තියෙන්නේ බොහොම ටිකයි. අනික් අතුරු නිෂ්පාදන සංචාරක ව්‍යාපාර දියුණු වෙච්ච නිසා කුඩා කණ්ඩායම් විවිධ නිෂ්පාදන ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ කිරි නිෂ්පාදනය සඳහා තමයි අනික් ආයතන වලදී හැබැයි අධික මිලකට වුන් ප්‍රභූ පැලැන්තියට නිෂ්පාදනය කරනවා කොත් නිවැරදි. ඒ කියන්නේ සෑම කිරි ලීටරයක්ම වෙළඳපොලේ අද ඔබ ගියොත් දකින්න පුළුවන් 250ට ඉහළයි. කිරි ලීටරයක් 250ට ඉහළ මිලකට තමයි. ඒකම තමයි මම ඔබතුමාගේ ඇහුවේ. දැන් මේ අසමතුලිතතාවය කියන්නේ සමහර වෙලාවට ගොවියාගෙන් හොඳම දේ අරගෙන ඇවිල්ලා ඉහළ මිලකට දෙනවා ප්‍රභූ පැලැන්තියට. එතකොට යම් ආකාරයක අසමතුලිතතාවයක් තියෙනවා සමාජයේ සම්පන්න හැබැයි අරකට සමාජ අවශ්‍යතාවයක්. අපි ඒක බැහැර කරන්න බෑ. මොකද සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය දේවල් මේ වෙනකොට වෙළඳ විදේශ රටවල් වලින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ රටට පැමිණෙන සංචාරකයින්ටත් සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ඕන. ඉතින් ඒදී ඒ ආයතන ඉන්න එක අපිට ශක්තියක්. මොකද රට හැටියට ගත්තාම. ඒ නිසා වෙළඳපොලේ යම් ප්‍රමාණයක් ඔවුන් පිරිමහනවා ඒක. අපිත් ඒ ප්‍රමාණයක් ඒ කටයුත්ත කරනවා. හැබැයි අපි ප්‍රමුඛතාවය දෙනවා අපේ කර්මාන්තයක් හැටියට. විශේෂයෙන්ම දියර කිරි ප්‍රචාර මේ ජනතාවට ලබා ගැනීම සඳහා. මොකද මම උත්සාහ කරන්නේ අඩු මිලකට මේ කිරි ටික පාරිභෝගිකයට ලබා දීමට. ඒ නිසා ඇසුරුම් ක්‍රම ආදිය පිළිබඳව මම මේ වෙනකොට අවධානය යොමු කරලා අධ්‍යයනය කරමින් ඉන්නේ. කොහොමද අඩු මිලකට කිරි ලීටරයක් ජනතාවට ලබා දෙන්නේ? වෙළඳපොලේ 250ට ඉහළයි සෑම කිරි ලීටරයක්ම. ඊට අඩුව නැහැ. ජංගම සේවා වේවා වෙළඳපොලට මේ සුපිරි වෙළඳසැල් වේවා ඒවට ගියොත් සාමාන්‍ය වෙළඳසැල් වල ඒව නැහැ. ඉතින් අවුට්ලට් අපේ තියෙන ඒවා ටිකේ විතරයි එහෙම බිලදී ගැනීමට හැකියාවක් තියෙන. සාමාන්‍ය නගරෙක ගියාම කඩේකින් කිරි ගන්න පුළුවන් කමක් නැහැ දැනට. ඉතින් ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරගන්න තමයි උත්සාහ කරන්නේ. පොඩි කාල සීමාවක් මට දෙන්න මට පුළුවන් මම විශ්වාස කරනවා මම සාතික වෙනවා. කරන්න පුළුවන් කියලා. මට පුළුවන් මේ වැඩේ මිල්කෝ ආයතනයට කරන්න පුළුවන්. හරි. අපි විරාමයකට අවසර දෙන්න. විරාමයෙන් පස්සේ දැන් උත්සව සමයේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන වල දැඩි ඉල්ලුමක් තියෙනවා. එතකොට ඔබතුමාලා මේ වෙලාවේ කරන නිෂ්පාදන වල අවශ්‍යතාවය හඳුනාගෙන වෙළඳපොළ අවශ්‍යතාවය හඳුනාගෙන යම් කළමනාකරණය කිරීමක් සිදු කරන්න සූදානම්ද කියලා අපි කතා කරමු. ඉතින් එහාට ගිහිල්ලා පක්ෂෙත් ලොකු අර්බුදයක ඉන්න ගැටලු කරනාවක් තියෙනවා. පාලක ලේකම්තුමා ඔබතුමාලා පක්ෂේන ගැටලුවක් නැහැ. ඒ වුණාට මේ දේශපාලන අර්බුදයක් තියෙනවානේ. පක්ෂවල අර්බුදයක් තියෙනවා. ඒක තමයි දැන් ඔබතුමා නෑ යම් ආකාරයක පක්ෂෙත් තියෙනවා කියලා තමයි ආරංචි රේණුක පෙරණමත් අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අලුත් හතර පැයක් සමගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්තුමන් ඒ වගේම මිල්කෝ ආයතන ගරු සභාපතිතුමා රේණුක පෙරණමතුමන් එක්ක අපි හතර පැයේ ඉන්නේ. ඉස්සර මේ ගොවි ගම්මානවල තිබුණා අර පැටිපස් පරානේ සංකල්පය. අනිවාර්යෙන් පවුලක් වුණාම බලු පැටියෙක්, පූස් පැටියෙක්, හරක් පැටියෙක්, කුකුල් පැටියෙක්, කුළු පැටියෙක්. ඔය පැටිපස් පරානේ ඇතුලේ හරක් පැටියෙක් ඉන්න ඕන කියලා කිව්වා. ඒ කියන්නේ දරුවට අවශ්‍ය කිරි ටිකයි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ටික දෙන්නේ. නමුත් සමාජයේ පරිවර්තනයත් එක්ක මේ වෙලාවේ ඒ පැටිපස් පරානේ වෙන තැනකට කේන්ද්‍ර වෙලා තියෙනවා. කොහොම නමුත් අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් මිල්කෝ ආයතනයේ Tamanට පුළුවන් උපරිමෙන් දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා කියලා රේණුක පෙරණමතුමා සඳහන් කළේ. මේ විරාමයට යන්න කලින් දැන් ඔබතුමාලා එක් පැත්තකදී ඉස්සරහට එන්නේ අලුත් අවුරුදු සමය, උත්සව සමය. එතකොට මේ වෙලාවේ ඔබතුමාලා යම් ආකාරයක නිෂ්පාදනය කරන නිෂ්පාදනවල ධාර්තාවන් අඩු කරලා අවශ්‍යතාවයේ අනු නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඔබතුමාලා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඉදිරියේදී මොනවද ඔබතුමාලා ප්‍රමුඛව නිෂ්පාදනය කරන්න සූදානම් වෙන්නේ? ඇත්තම අපිට එක දෙයක්වත් නැහැ. මේ වෙලාවේ අවශ්‍යතාවයක් නැහැ කියලා ප්‍රමුඛතාවයක් නැහැ කියලා කියන්න. මොකද රටේ විශාල ඉල්ලුමක් තියෙනවා අපේ හයිලන්ඩ් යෝගට් එකට. ඉතින් ඒක පොඩි දරුවෝ හොයන දෙයක්.
ඒ වගේම කිරි අවශ්‍යයි. ඒ වගේම බටර් ටික ගෘහණියන්ට අවශ්‍ය වෙලා තියෙනවා. තමන්ගේ කේක් ටික හදාගන්න මට දිනපතා ලැබෙන දුරකථන හැමතුම් වලින්. මොකද බටර් නිෂ්පාදනය වෙන්නේ පිටිකිරි නිෂ්පාදනය කළොත් පමණයි. නැත්තම් එන්නේ නැහැ. ඒ වගේම සංචාරක හෝටල් වල ඒ වගේම විවිධ තැන් වලින් හයිලන්ඩ් කියන නාමය නිසාම අපේ චීස් එක ඉල්ලා ඉන්නවා. ඉතින් මේ සියලුම දේවල් අවශ්‍යතාවය තියෙනවා. හැබැයි මෞලික අවශ්‍යතාවය සපුරා ගැනීම නොගැනීම නිසා අපි ආයතනය මේ වෙනකොට ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. රේණුක පෙරමත යම් ආකාරයක අපේ රටේ සහලින් පෝෂණය කරනවා කියලා කිව්වට අන්තිමට අපිට පිටරටුනුත් ගෙනලා හාල් කන්න වෙලා තියෙනවානේ. දැන් ඔබතුමාලා කිරි වලින් රට ස්වයංපෝෂිත කරන අවශ්‍යතාවය පූර්ණ කරනවා කියලා කිව්වට මේ වෙලාවේ සත්තු ටික විතරයි පිටරටින් අරගෙන එන්නේ. ඊට පස්සේ කිරි පිටි ටිකක් නැවතිලා තියෙනවා. කිරි පිටි වෙනුවට දියර කිරිවත් අරගෙන එද හිටයිද පිටරටින් ගෙනලා අවශ්‍ය කරන ආකාර නිෂ්පාදනය සිදු කරන සූදානමක් තියෙනවා. දැනට නම් රජයේ එහෙම අදහසක් නැහැ. අවශ්‍යතාවයක් තියෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම නැති ඉදිරියේදී යම් කිරි අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ හැබැයි ජනතාව දැන් ක්‍රමානුකූලව පිටි කිරි වලින් ඉවත් වෙලා තියෙන්නේ. අර මුලින් තීච්ච ඉල්ලුම දැන් වෙළඳපොලේ නැහැ. ඒක අපි සතුටු වෙනවා. ඒ වගේම අපේ දියර කිරි සඳහා විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි නිතර පුළුවන් තරම් දුරට දියර කිරි නිෂ්පාදනය කළ වෙළඳපොළට එවනවා. ඒ එවන හැම දෙයක්ම දවස ගානේ දිනදා අවසන් වෙනවා. ඒ නිසා දෛනිකව සැපයුම අපේ ආයතන කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉල්ලුම සහ සැපයුම අතර රික්තකයේ කොච්චරද දෛනිකව කිලිට? අපිට ඒ රික්තකය බලන්න විදිහ බලන්න යන්නේ නැහැ අපි. මොකද අපේ කර්මාන්තශාලාවල ධාරිතාවය කිරි ලීටර් ලක්ෂ 6ක්. ඒ ධාරිතාවය අපිට තවම සපයා ගන්න පුළුවන් කමක් නැහැ. යම් ආකාරයක ඒ රික්තකය පුරව ගන්න බැර නම් මේ වෙලාවේ කිරි පිටි ටිකක් ගේන එක නවත්තලා තියෙන හින්දා සමහරවිට ඒ රික්තකයට අවශ්‍ය කරන කිරි දියර කිරි ටික පිටරටින් ගේනේ මේ යම් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ගැන මම කල්පනා කරනවා. ඒත් මට යෝජනා කරගන්න මගේ පුළුවන් කමක් ඇති වෙලා නැහැ මේ රටේ තියෙන ඩොලර් අර්බුදයත් එක්ක. ඒ නිසා තමයි මේ පිළිබඳව අවධානය යොමු කරලා දුක් විඳගෙන හරි අපි මුණ දුන්නොත් මේකට. මොකද අපි එහෙම කළොත් එහෙම අපේ ගොවියා ධෛර්ය වෙනවා. හැබැයි මේ පීඩනයත් එක්කම අපි ආයතනයක් හැටියට අපිත් යොමු වෙලා තියෙන්නේ ඒකයි සියලුම දෙනා කණ්ඩායමක් හැටියට පවුලක් හැටියට අපි යොමු වෙලා තියෙන්නේ මේ නිෂ්පාදනය වැඩි කරගන්න අපේ රට තුල. අපි හැමදාම වරද්දගත්තේ ඕක. අපි හැමදාම හිතුවේ අපේ අඩුව පෙරට ගහගන්න අපි ගෙන්න ගන්නවා මේ වෙලාවට කියලා. හැබැයි ඒකෙන් අපේ ගොවියා කර්මන්නේ වෙනවා. ගොවියා කර්මන්නේ වීම තුල දීර්ඝකාලීනව මේ අවශ්‍ය මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ. රේණුක පෙරමත්තා මේ අර දේශපාලන භාවිතාව සම්බන්ධව කතා කරන්න ඕන. දැන් ඊට කලින් අපේ රටේ රාජ්‍ය ආයතන වලලා තියෙන නැස්පැත්තිය තමයි බොහෝ දෙනෙක් කියන කාරණය තමයි පක්ෂ දේශපාලනය ඇතුලේ යම් ආකාරයක රාජ්‍ය ආයතන වලට දේශපාලන පත් කිරීම සිදු කරනවා. ඔබතුමා සමහරලාට පුටුවෙන් වාඩි වුණා වගේම තමයි පුටුවෙන් බහලා යන දවස් සමහරලාට කාර්යයක් කියන්න බෑනේ. යන්න වෙනවනේ රේණුක පෙරමත්තා යන්න වෙනවනේ. මං ගිහිල්ලා තියෙනවනේ. මම්ම ගිහිල්ලා තියෙනවනේ. දැන් ඒ වගේ තමයි යම් ආකාරයක දැන් ඔබතුමා ඇවිල්ලා පුටුවේ වාඩි වුණා ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්නවා. ඊට පස්සේ ඔබතුමා පුටුවෙන් බහලා යනවා. යම් ආකාරයක ආයතනයේ පාඩු හෝ ලාභය ඒ ආයතනයේ සමාජිකයන් විඳ ගන්න සිද්ධ වෙනවා. සමහරවිට වාර්ෂිකව හම්බෙච්ච බෝනස් එක නැති වෙන්න පුළුවන් ඔබතුමා ගිහිලා ගන්න තීන්දුව වලින් පාඩුවක් වුණොත්. සමහරවිට ඉන්ක්‍රිමන්ට් නැති වෙන්න පුළුවන්. සහ සුබ සාධන වෙනුවෙන් කරන දේවල් නැති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට රාජ්‍ය ආයතන පිළිබඳව සමාජයේත් සේවකයන්ගේත් කලකිරීම සිද්ධ වෙන්නේ ගන්න ප්‍රතිපත්ති මේ තීන්දුව අනුව. රේණුක පෙරේරා හෙට ඔය පුටුවෙන් නැගිටලා ගියත් ආයතනයේ එහෙම පාඩුවක් වෙන්නේ නැහැ. ආයතනයේ පාඩුවක් වෙන්න යම් ප්‍රවේශයක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔබතුමාට සාතික වෙලා ඔය පුටුවේ වාඩි වෙලා තියෙන්නේ නැත්නම් යනකොටවත් එහෙම නොවේ කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම දසුනාර මම කිව්වා ආයතනය තුල අසංවිධාත්මක භාවයක් තියෙන්නේ. ඔබ කිව්වොත් පුදුමේ ඔය ලාභය ගැන මම තවම ස්ථිර වශයෙන්ම කියන්නේ නැහැ. මොකද මට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ආයතනය 2017න් පස්සේ විගණනයක් වෙලා නැහැ. 2017 ඉඳලා දැන් අවුරුදු 5ක්. ඒ නිසා මට සිද්ධ වෙලා තියෙන විගණන පෞද්ගලික සමාගමක් එක්ක ගිවිසුම්ගත වෙලා විගණන ක්‍රියාවලියක් කියලා යනවා. ඒක ගිණුම් අංශයේම තමයි එක තමයි කටයුතු කරන්නේ. ඒ නිසා නිවැරදි විගණනයක් ආයතන සිද්ධ වෙලා නැහැ. ඒ ගවර්න්මන්ට් ඔඩිට් එකකින් කරන්නේ නැහැ. ගවර්න්මන්ට් ඔඩිට් කරනවා තා ඉන්ටර්නල් ඔඩිට් කරලා ඉවරලා දෙන්න එපා ලියවිලි. ඒ 2017 ඉඳන්ම 17න් පස්සේ එහෙම ක්‍රියාවලියක් නැහැ. මාසිකව අපේ ආයතනයේ විගණන සමාගමක් එක්ක පුද්ගලික සමාගමක් එක්ක යනවා. ඔවුන් මාසිකව අර අපේ ගිණුම් අංශයත් එක්ක එකතු වෙලා වාර්තාවක් දෙනවා. එච්චරයි. රජයේ ආයතනයකට එහෙම යන්න පුළුවන්ද ගවර්න්මන්ට් ඔඩිට් එකක් නැතුව? ගිහිල්ලා තියෙනවා. ඒකයි තමයි බරපතලම ප්‍රශ්නය. ඒ නිසා විගණන අංශයට මම අලුතෙන් ආරම්භ කරනවා. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මම ඉදිරිපත් කරලා තියෙනවා. නිලධාරියෙක් බඳව ගන්න පළපුරු නිලධාරියෙක් බඳවගෙන මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඒ තුලින් තමයි මට ආයතන විධිමත් ආකාරයට ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ. අනික කනගාටුදායක තත්ත්වයන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ වැලිමඩ කිරි ටික නාරහෙන් පිට එනවා. නාරහෙන් පිට ගෙනල්ලා නාරහෙන් පිට නිෂ්පාදනය කරන්නේ නැතුව එතන යන්ත්‍ර වලට ඒක හරි සුසු නැහැ කියලා ඒක යවනවා යඹේ වෙලට.
පොළොන්නරුවේ ගන්න කිරි පොළොන්නරු කර්මාන්තශාලාවට යවන්නේ නැහැ. ඒක යවනවා මේ එක්ක දිගනට. ඒතකොට දිගන අයිස්ක්‍රීම් හදනවා. මම දන්නේ මේව සැලසුම් කරනකොට මේව කල්පනා කරලා නැහැ. දිගන ප්‍රදේශයේ නෙමෙයි අයිස්ක්‍රීම් පරිභෝජනය කරන අය විශාල වශයෙන් ඉන්නේ. කොළඹත් නිෂ්පාදනය කරනවා. හැබැයි දිගන නිෂ්පාදනය කරලා මම එනකොට ආයතනය ගාල්ලට අයිස්ක්‍රීම් යවන්නේ දිගනින්. ඉතින් මේ ආයතනයේ පිරිවැය ඉතාම ඉහළ මට්ටමක තියෙන ඉතාම නරක තත්වයක. ඉතින් යම් යම් තැන්වලදී මට දැඩි තීන්දුවත් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් නොගෙනත් බෑ. ඉතින් ඒ නිසා ඒ විශේෂ හෝ මේවා කල්පනාකරණය කරනවා. මොකද අපි ප්‍රවාහන වියදම දරනවා කියන්නේ පාරිභෝගිකයට තමයි මේ අවසාන මේ සියල්ල එන්නේ. මම එකඟයි ගොවියාට යනවට. එහෙම නැත්නම් මේක පාරිභෝගිකයට යනවට. හැබැයි මේක එහෙම යන්නේ නැහැ. අතර කිරිමිල දී ගැනීමේ ක්‍රියාවලිය අතරමැදියෙක් ගන්නවා. ඒ වගේම ප්‍රවාහනයේ වෙන කණ්ඩායමක් ඔබ දන්නවද ආයතනයේ කූල් රූම් නැහැ කියලා. ඉතින් ප්‍රමුඛව තියෙන්න ඕන එකක්. ඒක තමයි ඒක ඔබතුමාට අලියෙක් ඉන්නවා හෙන්ඩුව නැහැ. ඔය හෙන්ඩුවමත් නෙමෙයි මේක ඊට වඩා මේ සතාට අවශ්‍ය මූලිකම දෙයක් මේක. ඔක්කොම කුලී පදනමට අරගත්තු දේවල් තියෙන්නේ දීර්ඝ කාලයක්. මටත් ඒවා දැනෙනවා මේ සමහරක් අය ඇවිල්ලා මාව හම්බ වෙන්න වෙලාවල් ඉන්නකොට මට තේරෙනවා මේ මොනවද මේවා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා දැන් මම මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමා මේ පෙන්නලා දීලා ගරු අමාත්‍යතුමන්ලා මුදල් අමාත්‍යතුමා මට දැනුම් දුන්නා වහම මේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා මේ ඒ අඩුපාඩු සපුරන්න කියලා. ඒ නිසා දැන්ටමත් මම මේ සැලසුම් සකස් කිරීම ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබට කිව්වොත් නාරායන්පිට ගත්තොත් ආර්ථික මධ්‍යස්ථානයේ එහා පැත්තේ අපි මෙතන කූල් රූම් අපිට තිබ්බනම් අපි වැඩිපුර කූල් රූම් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ වෙළඳ පොලේ තියෙන එළවලු හා අනිකුත් ද්‍රව්‍යවල මිල පාලනය කරගන්නත් ඒක ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ වෙනකොට සැලසුම් කරනවා කූල් රූම් නිෂ්පාදනය කරන නාරායන්පිට ඔය කුලියට අරන් තියෙන ඔක්කොම පැත්තකට දාලා. මොකද ඒ සඳහා ගෙවන මුදලම මට බැංකුවකින් ණයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ ණය වාරිකේ ගෙවන්න පුළුවන්. දිගන්ට ගියත් එහෙත් කර්මාන්තශාලාවේ තියෙන කූල් රූම් ඔක්කොම කූල් රූම් නැහැ. ඒ නිසා කුලී පදනම මත ගෙන්නගත්තු ශීතාගාර තියෙන්නේ. ඒ කියන්නේ මේ දීර්ඝ කාලයක් එහෙම වුණේම නැද්ද? දීර්ඝ කාලයක් මේවා මන් දන්නේ නැහැ මේ කොහොම මේවා මේ ආයතනේ මෙහෙම තිබ්බ ඇති. නෑ ඒක තමයි මිලියන 800ක් මිලියන 800ක් මේ පාඩුනා කියලා කියන කාරණේ සම්බන්ධව කියන්න දිගන ආයතනට ගියාම මම දුටුවා පොලිතින් ඉවත් නොකරන ලද අලුත්ම යන්ත්‍ර දෙකක්. විවසීම් කළා මෙතන නිලධාරි දන්නේ නැහැ මොනවට ගෙනාවද කියන්නේ. කලමනාකාරවරයවත් දන්නේ නැහැ මේ මොකට තියෙන යන්ත්‍රයක්ද කියන්නේ. ඉතින් පසුව මං හොයාගෙන ගිහිල්ලා මේක හොයාගත්තට පස්සේ තමයි දන්නේ අයිස්ක්‍රීම් මේ කෝන් ගහන එකක්. ඉතින් අයිස්ක්‍රීම් කෝන් ගහන එක දිගට ගිහිල්ලා වැඩක් තියෙනවා. අයිස්ක්‍රීම් කෝන් කන සමාජයේ ඉන්නේ මේ මොකද සීත පළාතේ නෙමෙයිනේ. එහෙමනම් මේ ගාලු බෝදර පැත්තට වෙන්න මේ ආශ්‍රිතව වෙනදපොළ තියෙන්නේ. මේ කොළඹ ආශ්‍රිතව. හැබැයි යන්ත්‍රය හයි කරලා තියෙන්නේ ගෙනහිලා දාලා තියෙන්නේ අරහේ. ඉතින් මෙහෙම කලමනාකාරීත්වය කියන එක මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ කලමනාකාරීත්වය දේශපාලනඥයෝ මේකට වැරදි කියන්නේ මම දන්නේ මොන හේතුවක්ද නෑ මම කියන්නත් ඒක තමයි සමහරවිට 225ට බයිනකොට 225 පාර්ලිමේන්තුවේ වෙනස් වෙනකොට ටයිපටි වෙනස් කරන නිලධාරීන් තමයි යම් තැනකදී මේවට වග කියන්න ඕනේ නෑ මම ඒකමත් කියන්නේ නැහැ එතෙන්දී ඒ ආයතනයේ නායකත්වය ගන්න අය ඒ වගකීම් බැහැර කරලා හැබැයි මේ සමහරවල් රේණුකා දැන් ඔබතුමා සභාපති වෙලා හිටියට ඔබතුමාට තනි අස්සන ගහලා ඔබතුමාට තීන්දුවක් ගන්න බෑ බෑ මම කියන්නේ ඒ සමහරක් අය ආයතන පාලනය කරනකොට ඒ පුද්ගලයන් අනුවත් වෙනස් තත්ත්වයන් තියෙනවා. ඉතින් එහෙමයි ආයතනයේ සභාපතිවරයා මාරු වෙනකොට රාජ්‍ය නිලධාරීන් ට්‍රැක් කළ එක Tamanට හිතුමතා කරලා වෙනස් කරගන්න බෑනේ මේ රේණුකා ඒක තමයි මේකේ සමහරක් අය නිලධාරීන් දෙතුන් දෙනෙක් සභාපතිවරයාට එක්කහුව වෙලා ඒ චක්‍රලේඛනයි ඔක්කොම වෙනස් කරගෙන සමහරලාට අපු ගිය අවස්ථා තියෙනවා. රේණුකා පෙරේරාටත් එහෙම එකතු වෙලා ඉන්නවද? මට එකතු වෙන්න නම් බෑ මේ වැඩේට. හැබැයි මම මේ සියලු දෙනාම එක පවුලක් හැටියට මම සලකලා ඔක්කොමල්ලා සහයෝගය ගන්නවා. මොකද ආයතනයක කණ්ඩලි කණ්ඩායම් හදලා බෑ. ඒක මම දන්න දෙයක්. මම විශ්වාස කරන දෙයක්. ඒ නිසා මම දේශපාලනඥයෙක් වුණාට මම ආයතනෙ ගිහිල්ලා හැම කෙනාටම කිව්වේ මට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා වගේම ඔබටත් අයිතිය තියෙනවා. ඒක මම ගරු කරනවා. මම ආගමක් ඇදහිම අයිතිය මට තියෙනවා වගේම අනික් කෙනාටත් තියෙනවා. හැබැයි ආයතන තුල තමන්ගේ දේශපාලනය ගේන්න එපා. රටේ ජාතික ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මම නායකත්වය දෙනවා. ඒකට ඔබත් අවුල් වෙන්න. දැන් ඔබ තමයි ආරාධනාව. දැන් ඔබතුමා ගිහිල්ලා දැන් ඔය කරපු නිරීක්ෂණය ඇතුලේ ওই මැෂින් එකක් රුපියල් 1000 2000ක් නෙවෙයිනේ. ඒ මිලියන ගණන් වටන මැෂින් එක. දැන් අහිතක ওই මැෂින් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න මැෂින් එක එවපු රටට ඔය ආයතන නිලධාරීන් ගිහිල්ලා ඇතිනේ. ඒක දැන් සමහරලාට ඒ වගේම තියෙනවා. සමහරලාට ඕවට හම්බෙන වෙන වරණාන වරප්‍රසාද තියෙනවා. සියල්ලම අරගෙන තියෙනවා.
යම් තැනක ප්‍රබල අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවානේ. ඔය අක්‍රමිකතාවයේ වෙනුවෙන් විච්ච මුදල් ගෙවන්න වෙන රාජ්‍ය ආයතනයක් ඉඳලා ඔබටත් මටත් මේ සමස්ත පුරවැසියන්ට. ඒ වැරද තීන්දුව ගත්ත රාජ්‍ය නිලධාරීන්ට යලික් කිදිනකවත් එහෙම තීරණයක් නොගන්න. ඔබතුමා සභාපතිවරයා විදිහට මොකක් හරි පරීක්ෂණයක් කරලා තීන්දුව තීරණයක් අරගෙන නීති ක්‍රියාත්මක කරන සූදානමක් තියෙනවා. මෙහෙමයි දසුන් මට මේ ඔක්කොම මේ කෙටි කාලය තුල කරන්න ගියොත් එහෙම මට මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරගන්න බෑ. මම මේ කරුණු සම්බන්ධව තමයි ප්‍රතිපත්තිමය කාරණේ මම කියන්නේ. ඒ ප්‍රතිපත්ති කාරණේ නිසා තමයි මම විගණන අංශය ඉක්මනින් ආරම්භ කරන්නේ. මේ කාරණා මට එකපාරම මම පුද්ගලිකව තීන්දුව කරන්න බෑ ආයතනයක. ඒ නිසා තමයි විගණන අංශය ආරම්භ කරලා 2017 ඉඳලා වෙලා තියෙන කටයුතු විගණනය කිරීම සඳහා මම ඉක්මනින්ම කටයුතු ආරම්භ කරනවා. ඒ වාර්තාවල් අනුව මම අමාත්‍යංශයට ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීම සඳහා අවශ්‍ය මූලික දේ කරලා තියෙනවා. ඒක තමයි. නැත්නම් සමහරවිට රේණුක පෙරේරාත මේ මැදිරියේම මමත් 100 දෙනෙක්ගෙන් විතර අහලා තියෙනවා. හොරු අල්ලන්න ආපු අය කෝ හොරු වෙල නැහැ. ඒක අපිට දැන් කරන්න ඕන, අපි රට හදන්න ඕන, නිෂ්පාදනය කරන්න ඕන. ඒ නිසා ඒක බාර දීලා තියෙන අපි යනවා කියලා. හැබැයි දැන් අත්තව අවුරුදු 5ක් ආපුවම දැන් ඉන්න කට්ටිය ඔබතුමාලා හොරකම් කරා කියලා කියයිනේ. හැබැයි කොතනකදවත් මිනිස්සු රැවටෙනවා විතරයි හොරකම් කරා අක්‍රමිකතාව වුණා ණය වුණා ඊට පස්සේ මේ වගේ වන්න මිනිස්සුන්ට අපිට පිටරටින් ණය ගන්නවා කියලා හැමෝම කියනවා. දැන් යම් ආකාරයක ඔබතුමාත් එහෙම කිව්වොත් ඔබතුමාටත් ඉස්සරහට යන්න වෙන්නේ මේ අක්‍රමිකතාවයට මුහුණ දුන්න සේවකයන් එක්ක නම් නිලධාරීන් එක්ක නම් සමානව ඔබතුමාට මේ අක්‍රමිකතාවෙන් මිදෙන්න විදිහක් නැහැ නේ රේණුක පෙරේරා මහත්තයා. නෑ දසුන් මෙහෙමයි. හොරා කියන ලේබල් එක අදින එක කන්සෙප්ට් එකක් නේ ඒක. ඕන කෙනෙකුට කට ඇරපුවම හොරා කියනවා. ඒක දැන් මේ නිකන් මහ පහත් ක්‍රියාවක්. ඒ ආදීනව නොදන්න උදවිය තමයි එහෙම හැසිරෙන්නේ. මට පුළුවන් කමක් නැහැ කාටවත් හොරා කියලා ඇඟිල්ල දික් කරන්න. ඒ අක්‍රමිකතාවයන් විගණනය කරලා ඒ අනුව තියෙන වාර්තාවල් අනුව ඒ කටයුතු කරන්න ඕන. මොකද මාත් අත්දැකලා තියෙනවා. මටත් අධිකරණයේදී නඩු පවරලා තියෙනවා අසත්‍ය චෝදනා මත, දේශපාලන හේතුන් මත. ඉතින් ඒවා අපි තව කෙනෙකුට කරන්න හොඳ නැහැ. ඒක මං කියන්නේ අපේ සාරධර්ම වලට ඒවා පටහැනි. ඒ නිසා තමයි හුඟක් අය අපිට කිව්වට අපි දැන් අපිට කලා වගේ අපි අල්ලගෙන ගිහිල්ලා හොරා කියලා දාන්නේ නැහැ. අපි බෞද්ධ හැටියට අපේ සංස්කෘතිය අපේ දෙමව්පියෝ අපිට උගන්වපු දෙයක් තියෙනවා, අපේ ගුරුවරු උගන්වපු දෙයක් තියෙනවා, අපේ සාරධර්ම තියෙනවා. ඒ නිසා අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ කෙනෙකුට එහෙම. හැබැයි හරියාකාරව හොයලා ඒක තමයි මේ ප්‍රමාදයන් තියෙන්නේ. හරියාකාරව හොයලා යම් වරදක් කරලා තියෙන වරද කරපු පුද්ගලයාට මම ආයතනයටත් කිව්වා මම මරණ පරීක්ෂකවරයෙක් නෙමෙයි. හැබැයි මං අධිකරණ වෛද්‍ය විභාගයේ කාර්යභාරය කරනවා. මොකද මට දැනගන්න ඕන මරණයටපත් වෙච්ච හේතුව හරියටම. ඊට පස්සේ තමයි ක්‍රියාමාර්ගය. නැතුව ගිහිල්ලා මූලිකව තියෙන කරුණු බලලා මේක මිනිමරුමක් කියලා ඒ මරණ පරීක්ෂකවරයා කාර්යය මම කරන්නේ නැහැ. මම දේශපාලකයෙක් මම පිළිගන්නෙත් නැහැ එහෙම කරන එක සුදුසුයි කියලා. මම අධිකරණ වෛද්‍ය නිලධාරිවරු කාර්යභාරය කරනවා. මොකද මරණයට සිද්ධ වෙච්ච හේතුව හරියට අධ්‍යයනය කරලා ඒක නිවැරදි කරන්න ඕන නිසා. හොඳයි. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ යලමු. අපි අවසන් විනාඩි කිහිපේ අද මිල්කෝ ආයතනයේ කරු සභාපතිතුමන් ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමන් රේණුක පෙරේරා මහත්මයාත් එක්ක අපේ හතර පැය ඉන්නේ. අපි මේ දැන් ඔබතුමා මිල්කෝ ආයතනය මේ වෙලාවේ තියෙන තැන සහ ඉදිරියේදී ඔබතුමා අරගෙන යන සූදානම් වෙන දිශානතිය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. ඉතින් මෙහාට මුද්භාවිත දේශපාලනයට මේ පක්ෂ ළඟට එන්න කලින් මොකද්ද මේ වෙලාව තියෙන්නේ? ඔබතුමාලා ආණ්ඩුවක් ගන්නකොට මිනිසුන් ලොකු බලාපොරොත්තු දුන්නා, අපිටත් ලොකු බලාපොරොත්තු දුන්නා, සුරපුරයක් කරනවා කියලා කිව්වා. අවසානයේ මොකද්ද මේ වෙලාව තියෙන්නේ? අපි බලාපොරොත්තු නොවිච්ච කොවිඩ් දුර අපිට අවුරුදු දෙකක් කාලයක අපි මුහුණ දීලා තියෙනවා. මේ රජය ඇවිත් අවුරුදු දෙක කාලය තුලම මාස කිහිපයක් විතරයි අපිට මේ අපි රට වහනවට විරුද්ධව රජයක් හැටියට අපි රට වහන්න ඕනේ නැහැ කියන තැන ඉඳලා අපි හැසිරෙනකොට ඔය කියන විපක්ෂයම තමයි රට වහන්න කියලා ජනතාව බල කරලා අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ නගර වහන්න පටන් ගත්තා. කඩවල් ගිහිල්ලා වුන් කැන්වස් කරලා කඩ වහන්න ගත්තා. එහෙම රට අරාජික කරන්න හදන වෙලාවක තමයි අපි ඒකට අහුම්කන් දීලා පොඩි හැබැයි ජනාධිපතිතුමා ඒ වෙලේ කිව්වා මේ රට වැහිම තුල අත්ව නිර්ණම. අද කට්ටියට මතක නැහැ එදා ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේක වැහුවොත් මේ දේ සිද්ධ වෙනවා කියලා. කෙසේ නමුත් ඒ තත්ත්වේ වුණා. ඒ වගේම ලෝකෙට මේක තත්ත්වේ බලපෑවා. එතකොට නැව් ගාස්තු 3 ගුණයකින් ඉහළ ගිහිලා තියෙනවා. රටේ ලෝකෙම නිෂ්පාදන ක්‍රියාවලිය පහර වැටලා තියෙනවා. හැබැයි අපේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ ගිහිලා අපනයන ආදායම මුදල් අමාත්‍යතුමා ඒ වෙලාවේ විශේෂ මැදිහත් වීම වල ඒ පෞද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරලා උන්ට ඒ අවශ්‍ය පහසුකම් දීලා ඒ කොවිඩ් තත්ත්වය තුල වුණත් අධිකාරී ජනාධිපති උපදේශ අනුව ඒ ක්‍රියාවලිය ආරම්භ කරපු නිසා ඒ කර්මාන්තශාලා හොඳින් ක්‍රියාත්මක කරගන්න පුළුවන් ලැබුණා. ඒත් එතුමාට චෝදනා කළා ඇඟලුම් පොකුරු හදනවා. එතුමාට විවිධ චෝදනා කළා. ඒ වගේම එතුමාට විරුද්ධ අධිකාරී නඩු දැම්මා සංචාරක කර්මාන්තය නගා හිටවන්න අවශ්‍ය පියවර ගත්තා. මේ අනතුර දැක්කා අපි කලින්ම එතුමන්ලා. ඒ නිසා ඩොලර් ආදායම රටට අවශ්‍යයි කියන කටයුතු ඔවුන් නියලුණා. ඒත් ඒක කරන්න දුන්නේ නැහැ. හැමතැනම කඩාකප්පල්කාරී ක්‍රියාවන් තමයි සිද්ධ වුණේ. ඒ තත්ත්වය තුල එක කාරණයක්.
අනික් පැත්තෙන් තමයි අපි බාරගත්තේ හොඳ හොඳ ආර්ථිකයක් තිච්ච රටක් නෙමෙයි. 7.2ක ආර්ථික වර්ධනයක් තිච්ච 2015 තිබිච්ච රට 2 ගානට ගෙනලා වට්ටලා තිබ්බේ. ඒ වගේම ෂණික කෙටි කාලීනව ලබාගත්තු ණය ප්‍රමාණයක් තිබ්බා. විශාල ප්‍රමාණයක්. ඒවා ලබාගත්තු ණය මේ කාලය මේ කියන්නේ රටේ සංවර්ධනය ගත්තු සඳහා ණය නෙමෙයි මේ. කෙටි කාලීනව ඒ යහපාලන රජය නඩත්තු කිරීම සඳහා උන් ලබාගත්තු ණය ප්‍රමාණයක් තිබ්බා. කෙටි කාලීනව. ඔව් දැන් රේණුක පෙරමත මට ටිකත් අපිට ගෙවීමට සඳහා තියෙනවා. රේණුක පෙරමත මට විනාඩි 2යි තියෙන්නේ. යම් ආකාරයක ගැටලුවක් තියෙනවානේ. ඔබතුමාලා බලාපොරොත්තු වුණු හරිය බලාපොරොත්තු නොවුණු හරිය අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවානේ. මට විනාඩි 2යි තියෙන කෙටි උත්තරයක් ඕන. ඔබතුමාලට පුළුවන් වේද මේ තියෙන තත්ත්වය රට ඉස්සරහට අරගෙන යන්න? අනිවාර්යෙන් පුළුවන්. මොකද නිවැරදි සැලැස්මක් පිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මිත්‍ර රාජ්‍යයන් අපිට උදව් කරනවා. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, ඒ වගේ බටහිර රටවල් මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා උදව් කරන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යතුමා මම හිතන්නේ මේ හෙට අනිද්දා ඉන්දියාවේ බලා යනවා. ඒ වගේම එතුමා අප්‍රේල් මාසෙත් මම හිතන්නේ වොෂින්ටන් වලට ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු ආරම්භ කරනවා. ඉතින් ඒවයි සාර්ථකත්වය අපිට පේනවා. මුල් අවස්ථාවල් වල කටයුතු සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවයි ප්‍රතිඵල අපිට ලැබෙනකොට මේ තත්ත්වය හුඟක් වෙනස් වෙයි. ක්ෂණිකව ඇති වෙලා තියෙන අර්බුදය මේ ඉන්ධන අර්බුදය අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕන මේක ඉවත් කරපු නිසා කියනවා නෙමෙයි. හිටපු අමාත්‍යවරයා අනවශ්‍ය විදියට මාධ්‍ය ඔස්සේ කරන ලද කතාවල නිසා නැත්තම් ඉන්ධන රට තුලට ගෙන එන ප්‍රමාණය නියමානුකූලව රටට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි දන්නේ මොන හේතුවකද එතුමා නිතර රූපවාහිනියට ඇවිල්ලා තව දවස් දෙකටයි තෙල් තියෙන, තව දවස් දෙකටයි ඩොලර් තියෙන, තව දවස් මේක රටේ ජනතාවට කිය කී ඉන්නද යන්නේ නෙමෙයි අපේ වගකීමක්. මම ඇවිල්ලා මාධ්‍ය ඔස්සේ අඬ කිය හිටියානම් වැඩක් තියනවාද මේ මිල්කෝ ආයතනේ මේ වැඩේ නොකර? මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන එක වගකීම තමයි ජනාධිපතිතුමා මට පවර්ලා තියෙන්නේ. ඒතකොට අමාත්‍යවරුන්ටත් ඒ වගකීම තමයි තිබ්බේ. ඒතකොට අමාත්‍යවරු ඒක කරන්නේ නැතුව ඇවිල්ලා මාධ්‍ය ඔස්සේ ඇවිල්ලා අඬ කියලා ජනතාව කුපිත කරනවා. ඇත්තෙන්ම මම ඉල්ලීමක් කරනවා මාධ්‍ය වලින් මේ ගෙන යන ප්‍රචාරයන් යම් ප්‍රමාණයකට කළමනාකරණය කළොත් මේ ගැටලුව 150කින් විසඳෙනවා. සමහර වෙලාවට මටත් ඒක හිතෙනවා මාධ්‍ය විදියෙක් විදිහට. සමහර වෙලාවට අපේ රටේ මාධ්‍ය භාවිතාව මොකද දැන් දසුන් අගෝස්තු මාසයේ ප්‍රශ්න හදලා දැම්ම ඉදිරිපත් නෑ සමහර වෙලාවට රටේ තියෙන මේ ගැටලු එක් තැනකදී රේණුක පෙරමහත සමාජගත කරන්න ඕන. හැබැයි ඒක හරි අඩුපාඩුවක් වරදක් නිවැරදි කර ගැනීම ඒක අපි එකයි. හැබැයි දැන් අගෝස්තු මාසයේ ගල්ලංගුරු ප්‍රශ්නය දැන් ජනතාවගේ උඩට බරක් දානවා. ඉතින් මේ මට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට මාධ්‍ය තුලින් ඒක පෙන්වුවේ නැත්තම් නිලධාරීන් හැරෙන්නෙත් නැහැ. ඒක කරගෙන යනවා. හැම අවුරුද්දකම වෙන දෙයක් ඕක. වාරකම් කාලයක් එනවා. එනකොට විදුලි බල මණ්ඩලයකට සූදානම් වෙනවා. ඒවා ආයතන තුල සිද්ධ වෙනවා. හැබැයි මේ තියෙන බර මැද්දේ ඔළුවට දානවා තවත් ප්‍රශ්න. ඉතින් ජනතාව මහා මානසික පීඩනයක ඉන්නේ. එක්තරා නාලිකාවක හිමිකාරණ මහත්මියක්ම කියලා තිබ්බා එතුමියගේ නාලිකාව බලන්නේ නැහැ කියලා. ප්‍රවෘත්ති. ඒ තත්ත්වය මතුවලා තියෙනවා. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමාට මිල්කෝ පුද්ගලික සමාගමේ ගරු සභාපතිතුමාට රේණුක පෙරමහත්තුමාට අද හතර පැයට සහභාගී වීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට බොහොම ස්තුතියි. සහභාගීත්වයට ආයතන ඉලක්ක සහගතව ජයග්‍රහණ අත්පත් කර ගැනීම වෙනුවෙන් මෙහෙවන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර වෙලාවට කොතනදී කවුරු කොහොම මොනවා කිව්වත් කාට ඡන්ද දුන්නත් අවසානයේ ඔබ ඉන්න හතර සීමාවේ ගහක් කොලක් හදාගත්තේ නැත්නම් අඩුම ගානේ මඤ්ඤොක්ක පැලයක්වත් හදාගත්තේ නැත්නම් ඒකේ පාඩුව භුක්ති විඳින්න වෙන්නේ ඔබටමයි. අපේ රටේ සමස්ත ප්‍රජාවගේ නිෂ්පාදන කාර්ය සිද්ධ කරන 20%කටත් වැඩි අඩු ප්‍රමාණයක්. ඒ 20% තමයි 100%කටම කන්න දෙන්න වෙලා තියෙන නිසා ඔබත් මේ නිෂ්පාදන කාර්යයට යොමු නොවුනොත් ඉදිරියේදී මේ තත්ත්වය මීට වැඩිය බැරාරු වෙන්න පුළුවන්. අපි සමගන්න යමුණ ගැහිම හෙට උදේ 4:07 වෙනි පැය. අයිබෝන්.